කරන්නේ විශේෂයෙන්ම සාමාන්‍ය පෙළ විභාගයේ ඉංග්‍රීසි විෂයට වැදගත් වෙන පාඩම් කිහිපයක් මේකදී අපි කතා කරන්නේ. අපේ වැඩේ පටන් ගන්න ඉස්සෙල්ලා විශේෂයෙන් අපි දැනගන්න ඕන දෙයක් තමයි මොකක්ද මේ O level වල ඉංග්‍රීසි කියන්නේ? ඇයි ඉංග්‍රීසි විෂය වැදගත් වෙන්නේ? මොකක්ද ඒකෙන් අපිට අනාගතයේදී අවශ්‍ය වෙන අවශ්‍යතාවයන්? ඒතර ඔයාලා හැමෝම දන්න විදිහට O level කියලා කියන්නේ ඉතාමත්ම තරඟකාරී කඩයිම් විභාගයක්. ඔයාලට මෙතනින් පස්සේ ජීවිතයේ ඉදිරි පියවරට යන්න මේක ඉතාමත් වැදගත් වෙනවා. ඉංග්‍රීසි විෂය කියන එක අනිවාර්ය කරලා නැතුණත් වැඩ ලෝකයේදී අනිවාර්යයෙන්ම ඉංග්‍රීසි විෂය අපිට වැදගත් වෙනවා. ඒතර අද මේ පළවෙනි වැඩසටහනෙන් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔයාලගේ ටෙක්ස්ට් බුක් එකට එහෙම නැත්නම් ස්කූල් පොතට අදාළ වෙන පාඩම් වලට පෙරහුරුවක්. එහෙම නැත්නම් ආරම්භයක්. මම කැමතියි මෙන්න මේක පටන් ගන්න මේ සෙයින් එකෙන්. ඩොක්ටර් ස්ටීවන් ආර් කවි හඳුන්වලා දීලා තියෙන එයාගේ පොතක් තියෙනවා ලස්සන පොතක් ඔයාලට කියවන්න පුළුවන් නම් The 7 Habits of Highly Effective People. ඒ කියන්නේ සාර්ථක පුද්ගලයෙක් නැත්නම් කාර්යක්ෂම පුද්ගලයෙක් ගාව තියෙන්න ඕනේ පුරුදු 7ක් තියෙනවා. ඕකේ පළවෙනි එක තමයි begin with the end in mind. Right. Now what's the reason for me to bring this book here and relate it to English? ඒතර ඔයගොල්ලෝ ඉංග්‍රීසි විෂයට නැත්නම් 11 වසරේ ඉංග්‍රීසි විෂයට මේක කොහොමද වැදගත් වෙන්නේ? ඒතර අපි දැනගන්න ඕනේ මොකක්ද මේ ඉංග්‍රීසි භාෂාවේ 11 වසරේ තියෙන්නේ? මේකේ අන්තර්ගතය මොකක්ද? ප්‍රධාන වශයෙන්ම කියනවා නම් අපි යන්න ඕන තැන මොකක්ද කියලා දැනගෙන පටන් ගත්තොත් අපිට හොඳ ගමනක් යන්න පුළුවන්. මම ඔයගොල්ලන්ට යෝජනා කරනවා if possible try to find this book or you can download this book and read it. After A-levels or O-levels, the really smart and successful people choose ACBT. Call us and we'll tell you why. 23 years in Sri Lanka, managed by one of the largest education companies in the world, Navitas Limited. Call ACBT on 077 3900. පළවෙනිම කොටස තමයි අපි අද කතා කරන්නේ මෙන්න මේ දේවල් ටික. lesson 1 එක යටතේ O level English paper structure එක. දැන් දුවල පුතාලා හැමෝම දන්නවා O level කියලා විභාගයක් තියෙනවා. ඒ විභාගයට විෂයන් ගණනාවක් තියෙනවා. ඒව අතරින් ඉංග්‍රීසි වලටත් පේපර් එකක් තියෙනවා. හැබැයි මෙන්න මේ පේපර් එකේ සමස්තය, පේපර් එකේ ස්ට්‍රක්චර් එක ඒක සැකසීලා තියෙන විදිහ පිළිබඳව අපිට හොඳ අවබෝධයක් තියෙනවා නම් ඉතාමත්ම වැදගත් විදිහට අපිට මේ වැඩේ කරගන්න පුළුවන්. ඒ වගේම මෙන්න මේ දෙවැනි කොටස O level English marking scheme එක. මේක අපිට පාසලේදී ඔයාලගේ ගුරුවරුන්ට තියෙන වෙලාවත් එක්ක ගොඩක් වෙලාවට පාසල් වල මාකින් ස්කීම් එක ඩීටේල් කියලා දෙන්න වෙලාවක් නැහැ. මොකද පාඩම් ටික කරන්න ඕන, අනිත් අභ්‍යාස කරන්න ඕනේ. ඉතින් මම හිතුවා මේ මාකින් ස්කීම් එක ගැනත් ඔයාලට හොඳ අවබෝධයක් දෙන්න. මේ මාකින් ස්කීම් එක කියලා කියන්නේ පුතේ ඔයාලා O level exam එකට ගිහිල්ලා පේපර් එක ලියලා ගෙදර ආවට පස්සේ මේක ඉංග්‍රීසි විෂයට විතරක් නෙමෙයි. අනිත් හැම විෂයකටම ඔයාලගේ පේපර් එක බලන්න පේපර් මාකින් කරන ටීචර්ස්ලට දෙන ගයිඩ් එක. ඒතර ඒකට අනුව කොහොමද හැම ප්‍රශ්නයකටම ලකුණු ලැබෙන්නේ? ඔයාලා ලකුණු නැති කරගන්නේ කොහොමද? අන්න ඒ දේවල් ටික තමයි මම කතා කරන්නේ. ඊට පස්සේ අපි මේකෙන් පස්සේ ඊළඟට පටන් ගන්නවා ලබන සතියේ pupils book එක. ඒතර ඔයගොල්ලන්ගේ පෙළපොත කොහොමද සැකසීලා තියෙන්නේ? පෙළපොතේ පාඩම් කීයක් තියෙනවද? මොනවද මේ පාඩම් වල අන්තර්ගත වෙන්නේ? මෙන්න මේක තමයි අපි අද කතා කරන්නේ. ඉතින් අපි පළවෙනිම පටන් ගමු මාකින් ස්කීම් එක සහ පේපර් ස්ට්‍රක්චර් එක. දැන් ඔයාලා දන්න විදිහට මෙන්න මේ දේවල් ටික. අපිට O level වලට ඉංග්‍රීසි කියලා පේපර් එකක් තියෙනවා. ඒකේ පේපර්ස් දෙකක් තියෙනවා. හොඳට මතක තියාගන්න පේපර්ස් දෙකක් තියෙනවා. දැන් ගොඩක් සමහර ශිෂ්‍යයන් ඉන්නවා ලියන්න පුළුවන්. හැබැයි මේ පේපර් එකේ ස්ට්‍රක්චර් එක ගැන හොඳ අවබෝධයක් නැති වෙනවා. හරි අවබෝධයක් නැති වුනහම ඔයාලට අර මං කිව්ව දේ begin with end in mind. Whatever the thing you have started, you need to know where you are heading to. ඉතින් මෙන්න මේ වගේ පේපර් දෙකක් තියෙනවා. මම මේ පේපර් දෙක මොකක්ද කියලා කියන්නම්. allocated time. එහෙම නැත්නම් හැම පේපර් එකටම වෙන් කරලා තියෙන වෙලාව. ඒතර පැය 3ක්. ඒතර මේ පැය 3ක් කියලා කියන්නේ මේකෙදී ඔයගලන්ට පේපර් 1 කියලා තියෙනවා. පේපර් 1 එක. එහෙම නැත්නම් ප්‍රශ්න පත්‍රයේ එකක්. මේකේ පේපර් 1 එක. and paper
2. එතන මේ 3 hours තියෙන්නේ paper 1 එකට පැයයි. paper 2 එකට පැය 2යි. මෙන්න මේක අනිවාර්යයෙන්ම දැන් ඉඳන්ම විභාගයට කලින් papers කරනකොට මේ timing තියලා කරන්න පුරුදු වෙන්න. ඊළඟට ප්‍රශ්න මේ දෙකම එකතු වෙලා paper 1 and paper 2 both contains 16 questions. 16 question කියලා කියන්නේ එක paper එකකට question 8 ගානේ. මේකේ 8ක් තියෙනවා. මේකේ 8ක් තියෙනවා. Altogether there are 16 questions in paper 1 and paper 2. So you need to answer all these questions. මේකෙදි අපිට ප්‍රශ්න පත්‍රයේ ඇතුළතදී select කරන්න පුළුවන්. ඒ කියන්නේ අපිට optional questions කියලා කියන්නේ. optional questions තියෙන ප්‍රශ්න කිහිපයක් තියෙනවා. මම ඒවා කියන්නම්. majority mandatory. mandatory එහෙම නැත්නම් අපි කියන්නේ අනිවාර්යෙන් උත්තර දෙන්න ඕනේ. so altogether 100 marks. ඒතර මේ 100 වලින් තමයි ඔයගලන්ට ලකුණු හම්බෙන්නේ. ඒතර හැම ශිෂ්‍යයෙක්ම හැම දරුවෙක්ම විභාගයට යනකොට ඔයාලා ලියන්න යන පේපර් එකේ සමස්තය පිළිබඳව චිත්‍රයක් ඔළුවේ තියාගන්න. This is not only for English. I suggest you all to go through the marking scheme, paper structure for all other subjects. ඒතර එහෙම කරපුවාම ඔයාලට හරි ලේසියෙන් වැඩේ කරගන්න පුළුවන්. අපි බලමු ඊට පස්සේ මෙන්න මේක. දැන් මම කලින් ඔයගලන්ට කිව්වා paper 1 එක. paper 1 තියෙනවා, paper 2 තියෙනවා. so ඒතර paper 1 එකේ marking scheme එක. මෙන්න මේක ඔයගලන්ට ගන්න පුළුවන් මේ source එක. paper 1 එකේ source එක ඔයගලන්ට ගන්න පුළුවන්. education department එකේ doenets.lk එකට ගියාම download කරගන්න පුළුවන්. මම මේ අරන් තියෙන්නේ 2019 O level exam එකේ English paper එකේ marking scheme එකේ downloaded copy එක. මේක ඔයාලට download කරගන්න පුළුවන්. මෙන්න මෙතන ඉතාමත් වැදගත් දෙවිපිතේ මෙන්න මේ කොටස පිළිබඳව ඔයගොල්ලෝ හොඳ අවබෝධයක් දක්වන්න. අපි ඉදිරි පාඩම් වලදී මෙන්න මේ skill කියන requirement එක ටාගට් කරගෙන කොහොමද පෙළපොත කරන්නේ කියන එක මම කියලා දෙන්නම්. මෙන්න මේවා බලන්න. මේ ස්කිල් වලට තමයි ලකුණු හම්බෙන්නේ. පළවෙනි පේපර් එකේ ප්‍රශ්න 8ක් තියෙනවා. මං කව 8ක් තියෙනවා. ඒ 8 ලකුණු හැදිලා තියෙන විදිය බලන්න. මෙන්න මේ question දෙක ඉතාමත්ම වැදගත්. question number 6 and question number 8. first paper එකේ writing questions. දැන් ඔයාලට පේනවා පළවෙනි පේපර් එකේ පළවෙනි ප්‍රශ්නේ තියෙන්නේ reading 2019ට අනුව. මේ ස්ට්‍රක්චර් එක තමයි ගොඩක් වෙලාවට හැම අවුරුද්දෙම ඇවිල්ලා තියෙන්නේ. මේක මම කතා කරන්නේ මේ දැන් යන සිලබස් එකට. සිලබස් අප්ඩේට් වුණාට පස්සේ ඉදිරියට වෙනස් වෙන්න පුළුවන්. රීඩින් කියන කොටසේදී බලන්න මාක්ස් ඩිස්ට්‍රිබියුෂන් 5ක් දෙනවා. ලකුණු 5ක් දෙනවා. ඒ කියන්නේ ගොඩක් වෙලාවට ඔයාලා පාස් පේපර්ස් කරද්දී ඔයාලට බලන්න පුළුවන්. ප්‍රශ්න 5කට උත්තර දෙන්න බ්ලැන්ක්ස් තියෙන්න පුළුවන්. ඒක හැබැයි රීඩින් වලින්. රීඩින් කොටසේ. දෙවෙනි එක vocabulary. vocabulary කියලා කියන්නේ ඉතාමත්ම වැදගත් එකක්. ඉංග්‍රීසි භාෂාව විතරක් නෙමෙයි ඕනම භාෂාවක අපි සතුව හොඳ vocabulary එකක් තියෙන්න ඕනේ. ඉතින් vocabulary එක එහෙම නැත්නම් වචන මාලාව දැනගන්නවා කියලා කියන්නේ ඩික්ෂනරි එකක් අරන් කටපාඩම් කරන එක නෙමෙයි. අපි දැනගන්න ඕනේ මේ විභාගයේ ලියන්න අපි සතුව තිබිය යුතු වචන මාලාව මොකක්ද? ඉදිරි පාඩම් වලදී මම ඔයගලන්ට කියලා දෙන්නම් කොහොමද writing වලට විශේෂයෙන් අපි මේක ඉංග්‍රීසි කියලා කියන්නේ භාෂාවක්. English is a language but we learn and practice here as a subject. අපි විෂයක් විදියට ඉගෙන ගන්න නිසා ඒතර මෙතන අපි පොඩ්ඩක් ස්ට්‍රැටජික් වෙන්න ඕනේ. හැම වචනම එකතු කරන එක නෙමෙයි. පේපර් එකක් ලියන්න, ප්‍රශ්නයක් කියවන්න, කියවලා තේරුම් ගන්න ඕන කරන වචන මාලාව. මොනවාද අවශ්‍ය කරන ඩික්ෂනරි? ඉදිරියේදී මම ඩික්ෂනරි කීපයක් ඔයගලන්ට සජෙස්ට් කරන්නම්. ඒ ඩික්ෂනරිස් වලින් ඔයාලා කොහොමද මේ වචන මාලාව අවශ්‍ය කරන වචන මාලාව ඩෙවලොප් කරගන්නේ? ඔයාලට වෙන පළවෙනි ප්‍රශ්නේ රීඩින් ලකුණු 5යි. දෙවෙනි ප්‍රශ්නේ vocabulary යටතේ. මෙතනදී බලන්න ඔයාලගේ vocabulary knowledge එක. තුන්වෙනි එක බලන්න 2019 බලලා තියෙනවා. again vocabulary. මේක ටිකක් detail එකක්. Here you have been given 10 blanks to be filled. Blanks 10ක් fill කරන්න දීලා තියෙනවා. For each blank they have allocated half a mark. So half a mark into 10 you get 5 total. මෙන්න මේක. අපි පොඩි කාලේ ඉඳන් ඉගෙන ගන්න grade 6 වල ඉඳන් ඔයගලන්ගේ පියවරෙන් පියවර හදන grammar. එහෙම නැත්නම් අපේ ව්‍යාකරණ. ඉංග්‍රීසි භාෂාවේ තියෙන ව්‍යාකරණ ටෙස්ට් වන එක තැනක් තමයි පළවෙනි පේපර් එකේ මෙන්න මේ හතරවෙනි එක. 2019 මාකින් ස්කීම් එකට එතනත් ඔයාලට ලකුණු 5ක ප්‍රශ්නයක්.
මේක ගොඩක් වෙලාවට එනවා ඔය ලැන්ග්වේජ් ප්‍රොෆිෂියන්සි කියන කැටගරි එකට වැටෙන්නේ මේ වගේ ඒවා. ඒ කියන්නේ ඔයාලගේ භාෂාවේ තියෙන සාක්ෂරතාවය ටෙස්ට් කරන එක. correct verb එක දාන්න, verb format එක දාන්න, අන්න ඒ වගේ. මෙන්න මේ ප්‍රශ්නය not only this one. ඔයාලා හොඳට බලන්න paper 1 එකේ මෙන්න මේ තුනක් තියෙනවා reading. මේ ප්‍රශ්න වලට ප්‍රිපෙයාර් කරන්න තමයි ඔයාලගේ unit text books අරගෙන බලන්න. school text book එක අරන් බලන්න 6 වසරේ ඉඳන් 11 වසර වෙනකම් ගොඩක් reading exercises තියෙනවා. So that is what we call reading and comprehension. යම් කිසි දෙයක් read කරලා ඒක තේරුම් අරගෙන අපි කොහොමද ඒකෙන් උත්තර දෙන්නේ? එහෙම නැත්නම් අහලා තියෙන ප්‍රශ්න වලට උත්තර දෙන්නේ කොහොමද? based on the text you have been given. මෙන්න මේ ප්‍රශ්න ඇත්තරම හොඳට උත්තර දෙන්න පුළුවන් මේවට reading skill එක තියෙනවා නම්, vocabulary එකක් තියෙනවා නම්, and also you know the grammar. Question number 6 and 8 කියලා කියන්නේ අපිට writing. මේ 6 එකට සාමාන්‍යයෙන් අපිට එන්නේ මෙන්න මෙතන බලන්න ඕගලන්ට mark distribution එකේ කොටස් දෙකක් තියෙනවා. C and L. මේ දෙක විතරක් පොඩ්ඩක් subjective answers ලියන්න තියෙනවා. ඒ කියන්නේ මොකද්ද? C and L කියලා කියන්නේ මේ C කියලා කියන්නේ ලකුණු පහ කොටස් දෙකකට කඩලා තියෙනවා. content ලකුණු 2යි, language ලකුණු 3යි. ඒ කියන්නේ මෙන්න මෙතන මේ 6 වෙනි එකේ එනවා ගොඩක් වෙලාවට අපිට ලියන්න notice එකක් ලියන්න, note එකක් ලියන්න, or else reply to a note or notice. ඒ වගේ වචන 50ත් 60ත් අතර එකක් තියෙන්නේ. මේකේ ගොඩක් වෙලාවට 6 වෙනි එකට එන්නේ වචන 50ක note එකක් හරි notice එකක් හරි. 8 වෙනි එකේ තියෙන්නේ short paragraph. කෙටි ඡේදයක් ලියන්න වචන 60ක. මේ දෙකේම ලකුණු පහ කඩලා තියෙනවා කොටස් දෙකකට content එකට. content කියලා කියන්නේ අන්තර්ගතය. ඒතර ඔයාලට දීලා තියෙන ප්‍රශ්නයට අනුව නැත්නම් සිනාරියෝ එකට අනුව කොයිතරම් ඒ කරුණු ටික ගලපලා තිනවද ලකුණු 2යි. language කියලා කියන්නේ භාෂාව එතනදී කොච්චර හොඳට හසුරුවලා තියෙනවද? ඒ language යටතේ grammar, correct usage of vocabulary, තව තියෙනවා punctuation, spelling, අන්න ඒවා ඔක්කොම ටෙස්ට් කරලා මේ ඔක්කොම හරිනම් paper 1 එකට you will get 40 marks. එතන මෙන්න මේ paper 1 එකේ මේ තුන්වෙනි question එක ඔයාලා past papers analyze කරලා බලනකොට හොඳට තේරුම් ගන්න පුළුවන් මේ තියෙන පින්තූරයක් describe කරන්න එන එක තමයි මේ තුන්වෙනි එකට එන්නේ. මෙන්න මේ ප්‍රශ්නේ ඇවිල්ලා ලේසියෙන්ම ලකුණු ගන්න පුළුවන් ප්‍රශ්නයක්. අපි ඉදිරියේදී මේවා ගැන තව වැඩිදුර කතා කරමු. මෙන්න මේක තමයි paper 1 එකේ structure එක. මම හිතනවා හැමෝටම paper 1 එක කියන්නේ මොකක්ද? structure එක මොනවාද? කොහෙද ලකුණු ගන්න පුළුවන්? කොහෙද ඔයාලට ලකුණු නැති වෙනවා නම් ඒ කියන්නේ සමහර ලාවට risk එකක් තියෙන ප්‍රශ්න දෙක තමයි මේ දෙක. 6 and 8 because you have to write. 6 and 8 එකට ලියන්න සාමාන්‍යයෙන් ඔයාලට හොඳ grammar knowledge එක, vocabulary එක, sentence structuring ඒ ඉගෙනගත්ත දේවල් ටික ඔක්කොම මේකෙදි අදාළ වෙනවා. හැබැයි මෙන්න මේ reading questions, vocabulary question ඒ වගේ දේවල් ගොඩක් වෙලාවට තියෙන ප්‍රශ්නය නැත්නම් දීලා තියෙන text එක, paragraph එක, advertisement එක read කරලා answer කරන්න තියෙන්නේ. So ඒතර paper 1 එකේ structure එක මේක තමයි. මම ඔයගලන්ට යෝජනා කරනවා හැමෝටම if possible try to download previous marking schemes. So even starting from 2016 download කරලා compare කරලා බලන්න with that past papers කරන්න. ඔයාලා past papers කරනකොට ස්කූල් එකේ එහෙම නැත්නම් ඔයාලගේ ස්කූල් එකේ ටීචර්ත් එක්ක එකතු වෙලා මේ marking scheme පොඩ්ඩක් analyze කරන්න. මේක analyze කරලා අපිට ඒක ඔළුවට දාගත්තට පස්සේ ඔයාලා දන්නවා කොහෙද focus කරන්න ඕනේ කියලා. හරි. එහෙනම් අපි යන් paper 2 එක ගැන කතා කරන්න. දැන් මම කලින් කිව්වා paper 2 එකේ ලකුණු බලන්න total 60ක් තියෙනවා. paper 1 එකේ ඔයාලා දන්නවා දැන් ප්‍රශ්න 8යි. paper 2 එක කියලා කියන්නේ 9 ඉඳන් continue වෙන්නේ 9 to 16. නමුත් දුවේ පුතේ මේ paper 2 කියන්නේ ටිකක් advance. අර paper 1 එකේ test කරපු දේවල් වලට ටිකක් advance විදිහට බලනවා. මොකද මේකට ලකුණු 60ක් තියෙනවා and you will be given 2 hours to answer. Previous one only 1 hour. So paper 1 කියලා කියන්නේ පැයයි ප්‍රශ්න 8යි ලකුණු 40යි. paper 2 කියලා කියන්නේ පැය දෙකක් තියෙනවා ලකුණු 60ක් හම්බෙනවා. එතනත් ප්‍රශ්න 8යි. මෙතන හැබැයි අවධානය යොමු කරන්න ඕන දේවල් ගොඩක් තියෙනවා. මෙන්න මේක. මේ vocabulary grammar කියන එක ගොඩක් වෙලාවට paper 1 එකට වඩා ටිකක් advanced questions එන්න පුළුවන්. මෙන්න මේ language proficiency කියලා කියන්නේ මෙන්න මේ වගේ ප්‍රශ්නයක් ඇතුළේ එනවා grammar, vocabulary, prepositions, conjunctions අපි ඉගෙන ගත්ත දේවල් ඔක්කොම ටෙස්ට් වෙන එක. now මේ 2019 paper එක බලන්න. ඔයාලට blanks 14ක් තියෙනවා fill කරන්න. මෙන්න මේ ප්‍රශ්න වලට උත්තර දෙනකොට you need to be very careful because
එක මිස්ටේක් එකක් කරොත් තව දෙක තුනක් වරදින්න පුළුවන්. ඒ කියන්නේ අර ගෙස් කරලා ලියන්න බෑ. මේ ලැන්ග්වේජ් ප්‍රොෆිෂියන්සි ක්වෙස්චන් කියලා කියන බලන්න ලකුණු 7ක්. සාමාන්‍යයෙන් O level ඉංග්‍රීසි පේපර් එකේ 4 වෙනියට වගේ වැඩිපුරම ලකුණු හම්බෙන ප්‍රශ්නේ තමයි මේක. මේක දෙවෙනි පේපර් එකේ. මේ රීඩින් ප්‍රශ්න 13. මේ 15 වෙනි රීඩින් ප්‍රශ්නේ බලන්න. 15 වෙනි රීඩින් ප්‍රශ්නේ කියලා කියන්නේ ලකුණු 8ක් තියෙනවා. ඒකේ කොටස් බලන්න. කොටස් කිහිපයකට කඩලා තියෙනවා. ටාස්ක් 1, ටාස්ක් 2 ඒ හැම එකකටම ඉන්ඩිවිඩුවල් ලකුණු හම්බෙනවා. එතකොට මෙන්න මේ 15 වෙනි ප්‍රශ්නෙට අපිට හම්බෙනවා ටිකක් ලොකු ෆුල් පේජ් ටෙක්ස්ට් එකක් වගේ. ෆුල් පේජ් ටෙක්ස්ට් එකක්, ෆුල් පේජ් පැරග්‍රාෆ් එකක්. මේක ටිකක් කම්ප්ලෙක්ස් රීඩින් එකක් තියෙනවා එතන. මෙතන අපි විශේෂයෙන් අවධානය යොමු කරන්න ඕන ප්‍රශ්න දෙකක් තියෙනවා. ඔයාලට මතක නම් අපි කලින් එකේදී මෙන්න මේ දෙක question number 6 and question number 8 එකේ marking scheme එක distribute කරලා තිබ්බ කොටස් දෙකකට. ඒ කියන්නේ content සහ language. content සහ language කියලා කොටස් දෙකකට distribute කරලා තිබ්බා. හැබැයි paper 2 එකේ question number 15 and 16 එකේ කොටස් 4ක් එනවා. question number 14 and 16 එකේ කොටස් 4ක් එනවා. දැන් ඔයාලා දන්නවා C කියන්නේ content. C කියන්නේ content. දැන් අපි කතා කරමු මේ 14 වෙනි ප්‍රශ්නේ. 14 වෙනි ප්‍රශ්නේ කියන්නේ writing. මෙන්න මෙතනදී ඕගලන්ට හම්බ වෙනවා එක chance එකක් optional. ඒ කියන්නේ 14 වෙනි ප්‍රශ්නෙට තමයි අපිට එන්නේ formal or informal letter writing. එහෙම නැත්නම් bar graph එකක්, pie chart එකක්, Venn diagram එකක්, table එකක් වගේ describe කරන්න. ඒකට ලකුණු 10ක් allocate කරලා තිනවා paper එකේ. out of that 10 මෙන්න මේවා content එකට ලකුණු 3යි. ඒ කියන්නේ ඔයාලා ලියන ලියුමට එහෙම නැත්නම් bar graph එක describe කරන එකේ අන්තර්ගතය හරියට තියෙනවා නම් you can easily secure 3 marks. මෙන්න මෙතනක් තියෙනවා language එකට. ඒ ලියන ඒවා grammatically correct වෙන්න ඕනේ. අන්න ලකුණු 3ක් ගන්න පුළුවන්. මොකද්ද මේ O කියලා කියන්නේ? M කියලා කියන්නේ. මම මේ ටික අපි ඊළඟට තව elaborate කරමු further. O කියලා කියන්නේ organization. ඒ කියන්නේ ඔයාලා ලියන ලියුම මේ 14 වෙනි එකේ එහෙම නැත්නම් bar graph එකේ. ඔය දෙකෙන් එකක් select කරගන්න පුළුවන් paper එකේ. කොයිතරම් හොඳට ස්ට්‍රක්චර් කරලා තියෙනවද? ලස්සන ඕපනින් එකක්, බොඩි එකක්, කන්ක්ලූෂන් එකක්. දැන් ලෙටර් එකක් නම් ෆෝමල් ලෙටර් එකක් නම් ලියන්නේ ෆෝමල් ලෙටර් එකේ ස්ට්‍රක්චර් එකක් තියෙනවා. අපිට ඒ විදිහට ලියන්න ඕනේ. ඉන්ෆෝමල් එකක් නම් ඉන්ෆෝමල් ස්ට්‍රක්චර් එකක් තියෙනවා. So if you don't know the difference between formal and informal, you won't be able to get the job done or you won't be able to secure full marks. ඒ කියන්නේ ඔයාලට ප්‍රශ්න දීලා තියෙන්නේ අපි උදාහරණයක් විදිහට හිතමු. ඔයාලට ඕනේ පොත් වගේක් ඕඩර් කරගන්න. ඔයාලට බුක් ෂොප් එකේ මැනේජර් කෙනෙක්ට ලියුමක් ලියන්න කියලා තියෙනවා. මෙන්න මේ පොත් ටික මට ඕනි කියලා. ඒතර එතන අනිවාර්යයෙන්ම සමහරලාට ප්‍රශ්නේ දීලා නැහැ write a formal letter කියලා. By reading or by looking at the question and the scenario, you should be able to understand this is a formal. ඒතර formal letter එකක් නම් ඒකේ structure එකක් තියෙනවා. අපි ඉස්සරහට letters කරද්දි මම ඒ structure කියලා දෙන්න. bar graph එකක් හෝ pie chart එකක් ලියනවා නම් ඒකෙත් ඒ වගේම තියෙන්න ඕනේ හොඳ introduction එකක්, body එකක්, conclusion එකක්, compare contrast. අන්න ඒකට තමයි ලකුණු දෙකක් හම්බෙන්නේ. මොකද්ද මේ M කියලා අලුත් කෑල්ලක් ඇවිල්ලා තිනවා අපිට දැන්. M කියලා කියන්නේ mechanism of writing. mechanism of writing කියලා කියන්නේ ඔන්න ඕක යටතේ තමයි අපිට ලකුණු හම්බෙන්නේ. spellings හරියට තියෙන්න ඕනේ. මෙන්න මේ දෙවනි paper එකේ කිසිම හේතුවක් නිසා අපි ඔකට කියන්නේ sympathy mark හම්බෙන්නේ නැහැ. marking scheme එක තියෙන markings කරන නැත්නම් paper marking කරන teacher හරි sir හරි අනුකම්පා සහගත ලකුණු දෙන්න බෑ. මොකද මේකට guideline එකක් හදලා තියෙනවා. ඒතර දැන් සමහරවල්ලාට ඔයාලා දන්නවා ඇති exam එකෙන් පස්සේ recorrection දැම්මට පස්සේ recorrection කරන්නෙත් මේ marking scheme එකයි ඔයාගේ paper එකයි check කරලා. ඒතර මේවා double mark වෙනවා. ඒතර කාටවත් අර chance එකට ලකුණු හම්බෙන්නේ නැහැ මේවා. ඒතර මෙන්න මේ structure එකට යන්න M එකේ ලකුණු දෙක කියලා කියන්නේ mechanism of writing යටතේ spelling, grammar, punctuations හරියට තියෙන්න ඕනේ. And also capital simple. අපි ඔය 6 වසර 7 වසර ඉගෙන ගන්න capitalization rules එම apply වෙලා තියෙනවා නම් you will get 10 marks. මෙන්න මේ 16 වෙනි ප්‍රශ්නේ තමයි සාමාන්‍යයෙන් 90ක් විතර O level exam එකේ විතරක් නෙමෙයි A level ඉංග්‍රීසි ලියන ළමයින්ට අමාරුයි කියලා හිතන නමුත් අමාරු නැති පුහුණුව නැති නිසා අමාරුයි කියලා හිතන ප්‍රශ්නේ 16 වෙනි එක. 16 වෙනි එකේ අපිට ගොඩක් options තියෙනවා select කරගන්න. දැන් මේකේ දෙකක් වුණාට average 4 to 5 options ඕගලන්ට හම්බ වෙනවා.
එසේ එකක් ලියන්න, ආටිකල් එකක් ලියන්න, ස්පීච් එකක්, ස්ටෝරි එකක් කම්ප්ලීට් කරන්න. එහෙම නැත්තම් සමහරවිට ඔයගොල්ලෝ දන්න ෆෝක් ටේල් එකක්, ෆේබල් ස්ටෝරි එකක් ලියන්න එන්න පුළුවන්. මේක තමයි O level exam paper එකේ වැඩිපුරම ලකුණු හම්බෙන ප්‍රශ්නය. ලකුණු 16ක් ලකුණු 15ක් හම්බෙනවා 16 වෙනි ප්‍රශ්නෙට. ඒතර මෙන්න මේ 14 සහ 16 අතාරින්න එපා මේ ප්‍රශ්නේ. පුළුවන් තරම් ප්‍රැක්ටිස් කරන්න, පාස් පේපර්ස් කරන්න, ඔයාලගේ ටීචර්ස්ලාත් එක්ක එකතු වෙලා එක්සර්සයිසස් කරන්න. කොහොමද මේ රයිටිං ප්‍රශ්න වලට දැන් ඔයාලට පේනවා O level paper එකේ වැඩිපුරම ලකුණු හම්බෙන්නේ 16 වෙනි එකට ලකුණු 15ක්, දෙවෙනියට ලකුණු හම්බෙන්නේ වැඩිපුරම 14 වෙනිට ලකුණු 10ක්. ඒ කියන්නේ පේපර් එකෙන් 125ක් ලකුණු හම්බෙනවා ප්‍රශ්න දෙකකට. ඒතර අපි පොඩ්ඩක් ස්ට්‍රැටජික් වෙන්න ඕනේ. we need to be very strategic when we plan our exam paper. වැඩිපුරම ලකුණු හම්බෙන එකට වැඩිපුරම මහන්සි වෙන්න. වැඩිපුරම ලකුණු හම්බෙන එකට වැඩිපුර එක්සර්සයිසස් කරන්න. වැඩිපුර රයිටිං කරන්න. මොකද මේවා තමයි අපිට හොඳ chance එකක් තියෙන්නේ. මේ grammar වගේ දේවල් සමහර ලාවට වරදින්නත් පුළුවන්. එහෙම නැත්නම් හරියන්නත් පුළුවන්. දන්නේම නැති එකක් නම් අපි කියන අර 50-50 chances ගන්න. හැබැයි මේවා 50-50 ගන්න බෑ. මෙන්න මේ වගේ අපිට දැන් රීඩින් ප්‍රශ්නයක් වගේ නම් රීඩ් කරලා උත්තර දෙන්න තියෙනවා. හැබැයි මේ ප්‍රශ්න 14 වෙනි එක, 16 වෙනි එක සහ පළවෙනි පේපර් එකේ 6 වෙනි එක සහ 8 වෙනි එක. 6 වෙනි එකේ තියෙන නෝට් එකක්, නොටිස් එකක් ලියන්න. 8 වෙනි එකේ අපිට එන්නේ ෂෝට් පැරග්‍රාෆ් එකක් ලියන්න. එතන මේ 8 වෙනි එකේ ෂෝට් පැරග්‍රාෆ් කියලා කියන්නේ පොඩි මාතෘකා එන්නේ. මෙන්න මේ ටික තමයි අපේ මාකින් ස්කීම් එකේ හයි ලෙවල් ඕවර්විව් එක. මම පොඩ්ඩක් ඔයගලන්ට ඩීටේල් ඕවර්විව් එක පොඩ්ඩක් කියලා දෙන්නම්. මෙන්න මේක මේ රයිටිං ප්‍රශ්න වලට ලකුණු හම්බෙන විදිය. මම කලින් කිව්වා content language. මේ paper 1 එකේ content and language. ඒතර දැන් ඔයාලා දන්නවා content එකට ලකුණු දෙකක් allocate කරලා තියෙනවා. ඒ කියන්නේ අන්තර්ගතය. ඔයාලට කියලා තියෙන්නේ notice එකක් ලියන්න නම් ඒකේ අන්තර්ගතයට ලකුණු දෙකක්. කොහොමද මේ ලකුණු දෙක හම්බෙන්නේ සහ කොහොමද ඔයාලා මේ ලකුණු දෙක නැති කරගන්නේ කියන එක තමයි මම දැන් කියන්න යන්නේ. බලන්න all points included. 6 වෙනි ප්‍රශ්නේ කියලා කියන්නේ note එක, notice එක, එහෙම නැත්නම් note එකට notice එකට respond එකක් දෙන එක. ඔක්කොම points ටික include කරලා තියෙනවා ලස්සනට කියලා තියෙනවා නම් for an example we'll say මම කලින් ගත්ත example එකම ගන්නම්. bookshop එකකට ලියන්න ඕනේ manager ට notice එකක් ලියන්න ඕනේ කියලා හිතන්නකෝ. එහෙම නැත්නම් okay let's take another example. school එකේ ඔයගලන්ගේ welfare organisation එකෙන් exhibition එකක් organize කරලා තියෙනවා. ඒතර exhibition එක පවත්වන දිනය, වෙලාව, ස්ථානය, ආරාධිත අමුත්ත ඔන්න ඔය ටික ඔක්කොම include කරන්න කියලා ප්‍රශ්නේ තිබ්බොත් it goes under all points. දැන් බැරි වෙලාවත් ඔයා notice එක ලස්සනට ලියලා තිනවා date එකයි time එකයි දාන්න මිස් වුණා. මෙන්න මෙතනින් තමයි ලකුණු කැපෙන්නේ. ඒක තමයි ඒතර only some points included කියලා එක ලකුණක් හම්බෙන්නේ. question copy totally irrelevant නම් ලකුණු හම්බෙන්නේ නැහැ. ඒ කියන්නේ ප්‍රශ්නෙම සමහර ළමයි ඉන්නවනේ දැන් සමහර ප්‍රශ්න තියෙනවා අපි ඉස්සරහට කරනකොට බලමු ප්‍රශ්නෙම අනිත් පැත්ත හරවලා උත්තර හදාගන්න පුළුවන් අවස්ථාවල් තියෙනවා. බට් හැමදේම නෙමෙයි. 8 වෙනි ප්‍රශ්නේ කියලා කියන්නේ short paragraph එකක් ලියන්න. ඒතර short paragraph එකක් ලියන ඒ වගේ අපිට දෙනවා topics. For an example we'll say my best friend, my favorite person, how I spent my last vacation. ඔන්න ඔය වගේ පුංචි topics දෙන්න පුළුවන්. අන්න ඒ topic එකට අදාළව meaningful paragraph required length එකකින් required length කියන එක තියෙනවා. මෙන්න මේක. වචන 60ක් මේක ලියන්න තියෙනවා. insufficient content තිබ්බොත් මේ කියන්නේ ඔයාලා ලියලා තියෙනවා but සමහර දේවල් ඇත්තට match වෙන්නේ නැහැ. irrelevant කියලා අපි කියන්නේ. අනවශ්‍ය දේවල් තියෙනවා නම් එක ලකුණක් හම්බෙයි. question copy කරාට ලකුණු හම්බෙන්නේ නැත. ඊළඟට මෙන්න 6 වෙනි එකයි 8 වෙනි එකයි language එකට භාෂාව කොච්චර හසුරුවනවද කියන එකට ලකුණු හම්බෙන්නේ මෙන්න මේ විදිහට. එතන ලකුණු 3ක් තියෙනවා. 3 marks you will get almost no errors. errors නැත්තම් ලස්සනට ලියලා තියෙනවා නම් ලකුණු 3යි. well connected sentences. දැන් ඔයාලා දන්නවා අපි ඉංග්‍රීසි වල ඉගෙන ගද්දී subject verb object agreement එක හරියට තියන්න ඕනේ. passive වලින් ලියනවා නම් object එකයි be verb එකයි ඒ rule එක යන්න ඕනේ. ඒතර හරියට connect කරලා තියෙනවා නම් sentences. or if you are connecting multiple sentences using conjunctions or a preposition අන්න ලකුණු හම්බෙනවා. correct spelling and punctuation මෙන්න මේ කොටස ඉතාමත්ම වැදගත්. දැන් බලන්න හිතන්න ඔයාලා හොඳට මේ දෙකම කරලා තියෙනවා. point 1 is done. මේ දෙකම හරි. හැබැයි commas දාලා නැහැ. full stop දාලා නැහැ. question mark දාලා නැහැ. ඊට පස්සේ මොනවාද spelling වැරදි. spelling වැරදි තියෙනවා නම් මෙන්න මෙතන ලකුණක් කැපෙනවා. ඒතර මගේ මේ මෙන්න මේක හොඳට ફોකස් කරන්න. දැන් මම දන්න දුවල පුතාලා ඉන්නවා හොඳට ලියන්න පුළුවන්, ලස්සනට ලියන්න පුළුවන්, grammatically perfect,
sentence structuring perfect නමුත් අකුරු ටික නම් පොඩ්ඩක් අවුල්. ඒතර ඔයාලා දන්නවා පේපර් එකේ එක ලකුණක් මෙන්න මෙතන රිස්ක් එකක් තියෙනවා කැපෙන්න පුළුවන්. ඒතර කවුරු හරි දරුවෙක් ඉන්නවා නම් හොඳට ලියන්න පුළුවන්ද මේ පණිවිඩය මේ වැඩසටහන බලාගෙන අම්මලා තාත්තලාටත් මම කියන්නේ හොඳට ලියන්න පුළුවන් නම් ලකුණු ගන්න පුළුවන් නම් ෆෝකස් කරන්න ස්පෙලිං ඇන්ඩ් පංක්චුවේෂන් මේවා පොඩි පාඩම් 6 වසර 7 වසර ඉගෙන ගන්න පොඩි පාඩම්. හැබැයි මේ එක ලකුණකින් ඔයාගේ ග්‍රේඩ් එකක් මාරු වෙන්න පුළුවන්. A එකක් B එකක් B එකක් C එකක් වෙන්න පුළුවන් එක ලකුණක් නිසා. මේ වගේ ඒවා ගොඩක් තියෙනවා රයිටින් ක්වෙස්චන් වල. some errors පොඩි errors තියෙන්න පුළුවන්. sentence connect කරපු එකේ පොඩි issues තියෙන්න පුළුවන්. spelling errors තියෙනවා නම් then you will get 2 marks. only few correct sentences පොඩි sentences ටිකක් නම් correct still you will get 1 mark. all sentences incorrect sentences වැරදි spelling වැරදි punctuation හැමදේම වැරදි කිසිම අදාළත්වයක් නැත්තම් 6 වෙනි සහ 8 වෙනි ඒ කියන්නේ note එක notice එක short paragraph එක ලියන question වලදී you won't be able to secure marks. ඒතර මම හිතනවා ඔයාලට පැහැදිලි ඇති marking scheme එකට අනුව පළවෙනි paper එකේ writing question වලට කොහොමද ලකුණු හම්බෙන්නේ. ඒතර මේක මම introduction එකක් කරන්නේ. I am doing a brief explanation. You can download this from this website and further review. හරි. අපි යන් දෙවනි පේපර් එකට. දෙවනි පේපර් එකේ කොහොමද ලකුණු හම්බෙන්නේ? දෙවනි පේපර් එකේ විශේෂ ප්‍රශ්නයක් තියෙනවා අපිට මෙන්න මේ 14 වෙනි එක. 14 වෙනි එකේ අපිට කොටස් දෙකක් තියෙනවා. එකක් තමයි letter එකක්. letter writing. දෙවනි එක bar graph එකක්. එහෙම නැත්නම් pie එකක්. or table. මේවා describe කරන්න තියෙනවා. ඒතර ඔයාලට පේපර් එක එනකොට මේ දෙකෙන් දානවා O කියලා මැදින් දාලා මේ දෙකෙන් එකක් select කරගන්න. letter එකටත් scenario එකක් දීලා තියෙයි. ඒ scenario එක read කරලා බලලා you need to understand whether it's going to be a formal letter or informal letter. ඒතර මේ දෙකෙන් කැමති එකක් Tamanට select කරගන්න පුළුවන් but I suggest you now itself decide or get required consultation from your school teacher and decide which question you are going to answer. ඒ කියන්නේ මේ දෙකම practice කරන්න. හැබැයි exam එකේ Tamanට හොඳටම පුළුවන් ප්‍රශ්නේ මොකක්ද කියන එකට වැඩිපුර ප්‍රැක්ටිස් කරන්න. මොකද මේ දෙකටම හම්බෙන්නේ ලකුණු 10යි. දෙකම ලියුවා කියලා ලකුණු වැඩිපුර හම්බෙන්නේ නැත. ඒතර ලකුණු 10යි හම්බෙන්නේ. එකම විදිහට තමයි ඩිස්ට්‍රිබියුට් කරලා තියෙන්නේ මාක්ස් ටික. choice එකක් තියෙනවා. ඒතර තමන්ගේ ස්කිල් එක ටෙස්ට් කරගන්න මේ ඔක්කොම කරන්න. ගොඩක් කලාවට මෙන්න මේ ටික එන්න පුළුවන්. Venn diagram question එකක් පහුගිය අවුරුදු ටිකේ ආවේ නැහැ. නමුත් ඔයාලගේ 10 වසර ටෙක්ස්ට් එකේ Venn diagram ඩිස්කස් කරනවා. ඒතර O level exam එක කියලා කියන්නේ අපි පහුගිය වසරවල ඉගෙන ගත්තේ වගේ එකතුවක්. දැන් මේ සමහර තියවා තියෙනවා අපි 6 7 8 ඉගෙන ගත්තේ ඒවත් එනවා. ඒතර Venn diagram පිළිබඳවත් පොඩ්ඩක් අවධානය යොමු කරන්න. මෙන්න මේ ලකුණු හැදලා තියෙන විදිහ බලන්න 14 වෙනි එකට. content එකට දැන් මෙතන ලකුණු 3යි. language එකට ලකුණු 3යි. format and organization ඒ කියන්නේ structure එකට. mechanic of writing or mechanism of writing කියන එකට ලකුණු 2යි. 3 points allocated for all points included. ඒ කියන්නේ ඔයා ලියන letter එකේ or bar graph එකේ pie chart එකේ table or Venn diagram ඔක්කොම points ටික ලස්සනට include කරලා තියෙනවා ලකුණු 3යි. ඒතර මේ ලකුණු 3 හම්බෙන්නේ content එකට විතරයි. then මොනවාද most of the point included. සමහර දේවල් here and there miss වෙලා තියෙනවා නම් එකම ලකුණක් කැපෙනවා මෙන්න මෙතනින්. ඒතර අනිවාර්යයෙන්ම relevant information දාන්න. only few points included. එක ලකුණයි. question copied totally irrelevant. ප්‍රශ්නය කොපි කරා කියලා ලකුණු හම්බෙන්නේ නැත. ඒතර මේ තියෙන්නේ content informal letter එක තමයි ආවේ 2019. ඒතර ඒක structure එක. ඒතර 2019 ආවේ pie chart එකේ content එකට මෙන්න මෙහෙම ලකුණු දුන්නේ. pie chart එකේදී ලකුණු 3යි. එතකොට correct interpretation මෙන්න මේ අලුත් වචනයක් තියෙනවා. ඔය 14 වෙනි ප්‍රශ්නේ letter එක ලියනවා නම් අන්තර්ගතය තමයි වැඩිපුර බලන්නේ. හැබැයි bar graph, pie chart or table එකක් ලියනවා නම් ඒකේ expect කරන්නේ interpretation එකක් කරනවා කියලා කියන්නේ අපි ඒක කොහොමද අර්ථකථනය කරන්නේ. ඒතර මේකේ තියෙන data ටික බලලා ඔයා ඒක ගැන විස්තරයක් ලියන්නේ. ඒකයි bar graph describe කරනවා කියන්නේ. of the bar graph කොහොමද එන්නේ කියන එක. all information included. සියලුම තොරතුරු ඇතුළත් වෙලා තියෙනවා නම් ලකුණු හම්බෙනවා. ඒතර ඒ කියන්නේ අපි ඒක interpretation එකක් කරන්න ඕනේ. has written most of the information correct interpretation. ඔක්කොම කව වෙලා නැහැ. ඔයාගේ interpretation එක හරි. හැබැයි සමහර දේවල් මිස් වෙලා තියෙනවා. then you will lose 1 mark from here. මේකෙන් එකක් අඩු වෙනවා. ලකුණු 2යි හම්බෙන්නේ.
interpretation not sufficient. ඒ කියන්නේ ඔයාගේ ඉන්ටර්ප්‍රිට් කරලා තියෙන විදිහ එච්චර ප්‍රමාණවත් නැහැ. දැන් සමහරවිට හිතන්න ඔයාලා තියෙනවා බාර් ග්‍රාෆ් එකක්, බාර් ග්‍රාෆ් එක දීලා තියෙනවා ඔයාගේ ඉස්කෝලේ ඔයාගේ යාළුවෝ O level වලින් පස්සේ A level වලට සිලෙක්ට් කරගන්න සබ්ජෙක්ට් එක ගැන කරපු රිසර්ච් එකක ඩේටා වලින් හදපු බාර් ග්‍රාෆ් එකක් තියෙන්නේ. ඒක දිහා බලලා ඔයා ඉන්ටර්ප්‍රිට් කරන්න ඕන ඕකේ. මෙච්චර සිසුන් සංඛ්‍යාවක් මේකට කැමති වෙලා තියෙනවා මේ විෂයට. මෙච්චර සිසුන් සංඛ්‍යාවක් මේ විෂයට කැමති වෙලා තියෙනවා. likewise correct interpretation pluses minus equal then the overall comparison ඔන්න ඔවා තමයි expect වෙන්නේ. ඒක අපි මේ ප්‍රශ්න කරද්දී detail කතා කරමු. then question එක copy කරා නම් ලකුණු නැත. ඒතර මේක තමයි 14 වෙනි ප්‍රශ්නේ bar graph and pie chart කියන කොටස් දෙකේ letter එකේ content එක. අන්තර්ගතයේ යටතේ හම්බෙන ලකුණු 3 හැදෙන්නේ එහෙම. ඒතර අපි බලමු මේක කොහොමද language එකට. එහෙම නැත්නම් භාෂාව හැසිරවීමට ලකුණු හම්බෙන්නේ කියන එක. 2019 මෙන්න මෙහෙමයි ලකුණු දීලා තියෙන්නේ. ඒකේ A and B දෙකටම එකයි. ඒ කියන්නේ letter එකයි bar graph එකයි දෙකටම එකම scenario එක. almost no errors. කොහොමත් errors තියෙන්න බෑ. As I mentioned previously, this is the second highest question එක. second highest mark allocate කරලා තියෙන question එක in paper. well connected sentences. sentences හරියට connect කරලා තියෙන්න ඕන. good range of vocabulary. මෙන්න මේක වැදගත්. අපි අර දැන් short paragraph ලියුවා වගේ simple වචන හරියන්නේ නැත. bar graph එකක් letter එකක් ලියද්දි especially bar graph එකක් ලියද්දි ඔයාගාව හොඳ vocabulary එකක් තියෙන්න ඕනේ. හොඳ vocabulary එකක් ඕකෙදි adjectives විශේෂයෙන් ඔයාලා 6 වසර 7 වසර ඉගෙන ගත්ත පාඩම් එහෙම මෙතෙන්ට ඕන වෙනවා කියලා කියන්නේ. adjectives, comparatives and the superlative කියලා අපි ඉගෙන ගත්ත පාඩමක් තියෙනවා 6 7. අන්න ඒ පාඩම මෙතෙන්ට ඕන වෙනවා. ඔයාට හරියට comparatives and superlatives use කරන්න දන්නේ නැත්නම් you won't be able to do the comparison in the bar graph or pie chart. ඒ කියන්නේ bar graph එකේ pie chart එකේ තියෙන comparison එක කරන්න බෑ. හරි superlative and comparative words දන්නේ නැත්තම් ඒක තමයි මේ good range of vocabulary යටතේ ඒවට අදාළ දේවල් ටික තියෙන්න ඕනේ. some errors පොඩි පොඩි errors තියෙන්න පුළුවන් language එකේ. well connected sentences good range of vocabulary කියන එක common. only few correct කිහිපයක් විතරක් හරි එක ලකුණක් හම්බෙයි. all sentences incorrect. සියලුම ලියලා තියෙන sentences incorrect නම් you won't get marks. ඒතර මෙන්න මේ ප්‍රශ්නේ ලියලා ප්‍රැක්ටිස් කරන්න ඕන එක. කිසිම හේතුවක් නිසා ඔයාලගේ ස්කූල් එකේ ඉන්න ටීචර් කියන දෙයක් අහගෙන ඉඳලා මේක කරන්න බෑ. මේවා පුළුවන් නම් එක්සෑම් එකට යන්න කලින් අඩුම බාර් ග්‍රාෆ් එක නම් ඔයා කරන්න යන්නේ බාර් ග්‍රාෆ් 15ක් 20ක්වත් ලියන්න. පාස් පේපර්ස් ගන්න, මොඩල් පේපර්ස් ගන්න, එහෙම නැත්නම් අපිට තව මොඩිෆයි කරන්න පුළුවන්. හදලා පුළුවන් තරම් ලියලා ප්‍රැක්ටිස් කරාට පස්සේ මේකේ තියෙන ස්ටයිල් එකක්. ඒතර මෙන්න මේ බාර් ග්‍රාෆ් ක්වෙස්චන් එකේ තියෙන එක ලියන ස්ටයිල් එකක් තියෙන. පැටර්න් එක අල්ලගත්තාම අපිට තව ඕන තරම් ලියන්න පුළුවන්. හැබැයි letters කියන්නේ ටිකක් ඊට වඩා advance. letters වල එක style එකෙන් ලියන්න බෑ. මොකද letters වල scenario එකෙන් scenario එකට වෙනස්නේ. ඒතර letters ලියනවා කියලා කියන්නේ formal එක විදියක්, informal තව විදියක්, දීලා තියෙන context එක අනුව වෙනස් වෙනවා. but bar graph pie chart කියලා කියන්නේ ලියන style එක අල්ලගත්තාම scenario එක වෙනස් වුණත් content ටික feed කරගන්න පුළුවන්. you can master that only through practice. right. අපි බලමු ඊට පස්සේ තව මොනවද තියෙන්නේ කියන එක. format and organization කියන එකේ ලකුණු දෙක හම්බෙන්නේ මෙන්න මෙහෙමයි. well organized ideas connected meaningful paragraph format of an informal letter. letter එකක නම් මෙන්න මේක. ප්‍රශ්නේ දීලා නැහැ informal කියලා. හැබැයි marking scheme එකේ expect කරනවා for you to write an informal letter. now just assume you have written everything correctly but letter format එක වැරදි නම් මෙන්න මේ ලකුණු දෙකේ අඩු වෙනවා. ඒ කියන්නේ ෆෝමල් ලෙටර් එකක් ලියන්න තියෙන තැනකට ඉන්ෆෝමල් එකක් ලියලා නම් ඉන්ෆෝමල් එකක් ලියන්න ඕන තැනට ෆෝමල් එකක් ලියලා නම් ඔයාගේ ග්‍රැමර් හොඳට ලියලා කන්ටෙන්ට් එක ඔක්කොම තිබ්බත් මෙන්න ලකුණු කැපෙන තැන. එතකොට ලෙටර් එකක් ලියන්න ඉන්න දුවෙක් පුතෙක් ඉන්නවා නම් පළවෙනිම දේ ඔයාලා කරන්න ඕනේ letter structures නැත්නම් letter styles ගැන අවබෝධයක් ගන්න. ideas not well connected. ඒ කියන්නේ opening body conclusion එක හරියට connect වෙලා නැත්නම් ඒ කියනවා introduction එකේ letter එකේ කතා කරන්න වෙන දෙයක්. හැබැයි ඒක body එකට match වෙන්නේ නැහැ. එහෙම නැත්නම් බොඩි එකේ තියෙන සබ් එලිමන්ට්ස් වලට මැච් වෙන්නේ නැත්නම් මෙන්න ලකුණු අඩු වෙනවා. ඕගනයිසේෂන් එකක් ඇත්තෙම නැහැ. here and there sentence හරිලා එක තැනකින් ඔයා පටන් අරන් තියෙනවා. ඕපනින් එක ඊට පස්සේ ආයේ තව පොයින්ට් එකක් දාලා තියෙනවා. අර ලස්සන ෆ්ලෝ එකක් chronological order එකක් නැත්නම් මෙන්න මේ ලකුණු දෙක තමයි නැති වෙන්නේ. mechanic of writing එහෙම නැත්නම් mechanism of writing කියලා එකේදී expect කරන්නේ 14 වෙනි එකේ ලකුණු දෙකක් allocate කරලා තියෙනවා. spelling errors තියෙන්නම බෑ. ඒ කියන්නේ මේ වෙනකොට 11 වසර වෙනකොට ඔයාලා ගාව
හොඳ vocabulary එකක් විතරක් නෙමෙයි. ඒ හැම එකකම spelling 100% sure වෙන්න ඕනේ. මොනවා හරි වචනයක් තියෙනවා නම් 100% sure නැති spelling එක. මොකද exam එක written exam එකක්. You have to write on a paper. එතකොට spelling වෙන කොහෙවත් මොකද්ද spelling predictions tool නැහැනේ. practice කරන්න. correct punctuation. ඔයාලගේ school textbook එකේ පළවෙනි පාඩමේ තියෙනවා punctuation කියලා කොටසක්. අපි එතනදී මේක කතා කරමු. punctuation හරියට තියෙන්න ඕනේ. නැත්තම් මෙන්න මේ ලකුණු දෙක තමයි නැති වෙන්නේ. මෙන්න තියෙන වැදගත් එකක් මම කලින් කිව්ව එක. clear hand writing. සමහර ළමයින්ගේ තියෙන කූඹි කකුල් වගේ ලියලා තිනවා කියා ගන්න. අපි කියන්නේ අර එයාට විතරයි කියා ගන්න පුළුවන්. ඒක ලියපු එක්කෙනාට විතරයි. නමුත් බලන එක්කෙනාට කියවන්න බෑ. අපි ස්මාර්ට් වෙන්න ඕනේ. කවුරු රීඩ් කරත් වා රීඩ් කරපු එක හරියට කියවන්න පුළුවන් වෙනවා. එහෙම බැරි වුණොත් ඒක මිස්ඉන්ටර්ප්‍රිට් කරන්න පුළුවන්. ඒ වගේම තමයි මීනින් එක ගන්නත් බැරි වෙන්න පුළුවන්. මෙන්න මේ ලකුණු දෙක නැති වෙනවා. clear hand writing, punctuation, spelling. ඉතින් බලන්න මේවා 11 වසරේදී ඉගෙන ගන්න දේවල් නෙමෙයි. මේවා අපි ඉගෙන ගන්න ඇත්තටම 6 වසර නෙමෙයි පොඩි කාලේ ඉඳන් ඉගෙන ගන්න දේවල් බලන්න ටෙස්ට් වෙන තැනක්. ඒතර අපේ මෙන්න මේක නැති වුණොත් මේ ලකුණු දෙක නැති වෙනවා. ඒතර මේ ලකුණු දෙකෙන් ග්‍රේඩ් එකක් ඩිසයිඩ් කරන්න පුළුවන්. hand writing clear but errors in spelling and punctuation. ලස්සනට මුතු කැට වගේ ලියන්න පුළුවන්. හැබැයි ස්පෙලිං වැරදි නම් punctuation වැරදි නම් මෙන්න ලකුණක් අඩු වෙනවා. so ඒක නිසා ලස්සන වෙලා විතරක් වැඩක් නෑ හරි වෙන්නත් ඕනේ. නිවැරදියට පිළිවෙලට ලස්සනට ලියන්න දැම්ම පටන් ගන්න. මොකද්ද මේ වචන දෙක? unintelligible writing. කාටවත් කියවන්න බැරි කිසිම හේතුවක් හොයාගන්න බැරි ලයින් එකක් තියෙනවා නම් you won't get marks. ඒතර මෙන්න මේ ටික තමයි marking scheme එකේ මෙන්න මෙතන mechanism of writing ওই ටිකට තියෙන්නේ. ඊට පස්සේ මම 16 වෙනි ප්‍රශ්න ගැන යනවා. 16 වෙනි ප්‍රශ්නේ කියලා කියන්නේ අන්තිම ප්‍රශ්නේ වැඩිපුරම ලකුණු හම්බෙන ප්‍රශ්නේ තමයි 16. 16 දී ඔයාලට මෙන්න මේ විදිහට තමයි mark distribution කරලා තියෙන්නේ. marking distribution කරලා තියෙන්නේ මෙන්න මේ විදිහට. ලකුණු 15ක් හම්බෙනවා. මේකෙදි තමයි essay එකක්, article එකක්, letter එකක් ලියන්න තියෙන්නේ. so එතන මේ තියෙන්නේ 2016 තිබ්බ article එක මම අරන් තියෙන ලකුණු 4ක් 5ක් හම්බෙලා තියෙනවා. has written on all points including sufficient facts. වා ඔක්කොම ආටිකල් එකේ points ටික ලියලා තියෙනවා. අවශ්‍ය තරම් facts කියලා කියන කරුණු තියෙනවා. article is required length. තියෙන ප්‍රමාණය හරියට තියෙනවා. ලකුණු දෙකක් විතර අඩු වෙනවා. points ටික හරියට නැත්තම් ලකුණු අඩු වෙනවා. information and facts given not sufficient. ඔයාට ආටිකල් එකක් ලියන්න කියලා තියෙන හැබැයි කරුණු නැත්තම් හරියට then you won't get full marks. has attempted to write on the topic. මෙන්න විශේෂ එකක් තියෙනවා. මේක කිසිම තැනක තිබ්බ නැති. ඒ කියන්නේ මේක අතාරින්න නැතුව ආපොඩි try එකක් දීලා තියෙනවා නම් ලකුණක් හම්බ වෙනවා. ඒ කියන්නේ වැරදි තියාගෙන හරි කමන්නේ නැහැ. 16 වෙනි ප්‍රශ්නෙට essay එක article එක ලියන්න මෙන්න මේ marking scheme එක ගැන දැනුවත් හිටියා නම් හරියට කවුරුත් මේ ප්‍රශ්නේ අතාරින්නේ නැහැ. has attempted කියන උත්සාහ කරලා තියෙනවා to write on the topic. දීලා තියෙන topic එකට පොඩ්ඩක් හරි try එකක් දීලා තියෙනවා කියලා marking scheme එක paper marking කරන එක්කෙනාට convince වෙනවා නම් but ඒකට facts and figures එක you will get at least 1 mark. එහෙම නැත්නම් හම්බෙන්නේ නැත. ඒ නිසා මේක අතාරින්න එපා. මේක practice කරන්න ඕන එක. ඒකෙත් language එක කලින් වගේම තමයි මේ language කොටසේදී ලකුණු 5ක් හම්බ වෙනවා language එක බලන්න. almost no errors තියෙන්න බෑ. well connected sentences, good range of vocabulary, style of language is suitable for an article. ඒ කියන්නේ අපිට article writing වලට වෙනම language style එකක්, essay writing වලට style එකක් තියෙනවනේ. ඒතර article එකක් ලියද්දි ගොඩක් වෙලාවට passive writing කරන්න ඕනේ. දැන් අපි speech එකක් ලියනවා නම් active ලියන්න පුළුවන්. කියන්නේ අපි කතා කරන භාෂාවෙන් speech writing කරන්න පුළුවන්. for an example එක task එකක් තියෙනවා school assembly එකේ speech එකක් කරන විදිය ලියන්න. එතනදී අනිවාර්යයෙන්ම ඔයාලා ලියන්නේම කතා කරන විදියටනේ. Hello my dear friends, today I am going to talk about teachers. අන්න ඒ වගේ I am going to වගේ pattern එනවා. හැබැයි paper එකකට magazine එකට article එකක් ලියද්දී ඔයාලා ලියන්න ඕනේ passive. ඔන්න ඕක තමයි language එකේ style එක. some errors තියෙනවා, meaning is not clear due to language problems තියෙනවා නම් මෙන්න ලකුණු අඩු වෙනවා. only few correct sentences නම් එක ලකුණයි. 16 වෙනි එකේ ඔක්කොම ප්‍රශ්න වලට format and organization එකේදී මේ වගේ තියෙන්නේ. well organized idea connected meaningful paragraph. ලස්සනට ideas paragraph connect කරලා තියෙනවා නම් ලකුණු දෙකක් හම්බෙයි. idea not well connected. ඒ කියන්නේ 16 වෙනි ප්‍රශ්නේ කියන්නේ essay එකක් article එකක් කියලා කියන ලස්සන structure එකක් තියෙනවා. කියවගෙන අනේක කෙනාට ඒකේ flow එක පේන්න ඕනේ.
ඒ කියන්නේ ඔයා හිතන්න දැන් like your topic is to write about the global warming. First paragraph එකේ you ඔයා introduce කරන global warming කියන්නේ මොකක්ද? Then second paragraph එකේ ඒ point එකට emphasize කරන්න facts and figures දෙනවා. We'll say final එක තමයි conclusion එක. දැන් ඔය අතර අනවශ්‍ය දේවල් දාලා තිබ්බොත් flow එක පේන්නේ නැත්නම් අන්න connect වෙලා නැතිවට format and organization එකේ ලකුණු අඩු වෙනවා. right මේ ටික තමයි තියෙන්නේ. මෙන්න මේ විශේෂ එකක් තියෙනවා මම ඔයගලන්ට මේක ගැනත් කතා කරලා තමයි අපි මේ කොටස ඉවර කරන්න ඕනේ. ඔය මාකින් ස්කීම් එකේ අන්තිමටම තියෙනවා මෙන්න මේ කොටස. මේක ස්පෙසිෆිකේෂන්. ස්පෙසිෆිකේෂන්ස් කියලා කියන ෂීට් එක අරගෙන බලන්න මේ හැම ප්‍රශ්නයකටම දැන් මේ මම අරන් තියෙන්නේ මෙතන රයිටින් ප්‍රශ්න 4. paper 1 and paper 2 එකේ තියෙන රයිටින් ප්‍රශ්න 4. paper 1 එකේ 6 වෙනි එකයි 8 වෙනි එකයි paper 2 එකේ 14යි 16යි. අර මාකින් ස්කීම් එක තව ඩීටේල් ඇනලිසිස් එකක් කරලා තියෙනවා කොහොමද ලකුණු හම්බෙන්නේ කියන එක. මම උදාහරණයක් විදිහට ගත්තොත් එimhe 14 වෙනි එක බලන්න. ඔයාගේ බලන්න මොකද ටෙස්ටිං ටෙක්නික් එක ගයිඩඩ් රයිටින් කරලා තියෙනවද? ටෙක්ස්ට් ටයිප් එක and ඉන්ෆෝමල් ලෙටර් එකක්ද කියලා මෙතන බලනවා අනිවාර්යයෙන්ම. කම්පිටන්ස් එක ඔයාගෙන් ටෙස්ට් කරන්නේ 7 users English creatively and innovatively in written communication. ඔයාගෙන් බලාපොරොත්තු වෙන කම්පිටන්ස් එක මෙන්න මේ දේවල් ටික තමයි මේ 7 and 7.3 කියලා කියන්නේ අපි ස්කූල් ටෙක්ස්ට් බුක් එකේ තියෙන කම්පිටන්සිස් ටික. ඒතර මෙන්න මේක ගැනත් පොඩ්ඩක් ස්ටඩි කරන්න. මේක අවධානයෙන් ස්ටඩි කරොත් එහෙම ඔයාලට පේපර් එක ගැන සම්පූර්ණ අයිඩියා එකක් ගන්න පුළුවන්. ඒතර මම හිතනවා දැන් ඔයාලට මොකද්ද මේ O level පේපර් එකේ තියෙන්නේ? ඒ කොටස කොච්චර වැදගත් වෙනවද? මාකින් ස්කීම් එක මොකක්ද? මාකින් ස්කීම් එකේ ඇතුළත් වෙලා තියෙන මොනවද කියලා හොඳ අවබෝධයක් තියෙනවා. හොඳයි දුවේ පුතේ එහෙනම් අපි දෙවැනි කොටස විදියට අද පාඩමේ අපි ස්ටඩි කරමු අපේ ස්කූල් ටෙක්ස්ට් බුක් එක. එහෙම නැත්නම් pupils book එකේ ස්ට්‍රක්චර් එක. දැන් අපි ඉගෙන ගන්නකොට දැනගන්න ඕන මම කලින් පටන් ගත්තා වගේම මේකේ මොනවද තියෙන දේවල්. අපිට ඉස්කෝලෙන් රජයෙන් මුද්‍රණය කරලා ඕගොල්ලන්ට පොතක් දීලා තියෙනවා. ඉස්කෝලේ ටීචර් ඇවිල්ලා උගන්වනවා. ඒතර අපි කොයි වෙලේවත් ටීචර් ඇවිල්ලා උගන්වලා එදා පාඩම පටන් ගන්නකම් ඉන්න කලින් මොකද්ද මේ පොතේ තියෙන්නේ කියලා හොඳ ඇනලිසිස් එකක් කරොත් මම කලින් කොටසෙදි කරා පේපර් ස්ට්‍රක්චර් එක සහ මාකින් ස්ට්‍රක්චර් එක ඇනලයිස් කරා. මෙන්න ඊට පස්සේ පොත කරන්න ඕනේ. පොත පටන් ගන්න ඉස්සෙල්ලා පොත ඇතුලේ තියෙන මොනවද කියලා අපි දැනගන්න ඕනේ. ඒක තමයි වැදගත්ම කොටස මම කරන්න යන්නේ දෙවෙනි එක. ඒතර මේකත් අපිට අර මම පටන් ගන්නකොට පාඩම කිව්වා begin with end in the mind. තියෙනවා නම් වැඩේ හොඳයි. ඒතර අපේ 11 වසර ඉංග්‍රීසි ටෙක්ස්ට් බුක් එකේ පාඩම් 10ක් තියෙනවා. ඒතර කවුරු ඇහුවත් කොතනකදී ඇහුවත් you should be able to give a clear crystal clear correct one and only answer. අපිට පාඩම් 10ක් තියෙනවා. පාඩම් 10ක් තියෙනවා. මොනවාද මේ පාඩම් 10? මොනවාද මේව ඇතුලේ තියෙන්නේ කියන කොටස තමයි මම ඊළඟට ඔයගලන්ට කියලා දෙන්නේ. ඔයාලට පේනවා මේක ටොපික්ස් වලට කඩලා තියෙනවා. මේ ටොපික්ස් ඇතුලේදී අපි කලින් කොටසේදී කතා කරා මීට කලින් මාකින් ස්කීම් එකේ ඔයගලන්ට මතකද ස්කිල්ස් කියලා? ස්කිල්ස් කියලා කොටසක් යටතේ තමයි ලකුණු කඩලා තිබ්බේ. අන්න ඒ රික්වයර්මන්ට්ස් ටික ඔක්කොම මේව ඇතුලේ තියෙනවා. මම පෙන්නන්නම් ඒවා කොතනද තියෙන්නේ කියලා one by one. එතකොට මෙන්න මේක. අපිට තියෙනවා යුනිට් 10ක් ඉගෙන ගන්න. 17 රිවිෂන් පොයින්ට්ස්. ඇවරේජ් 17 පොඩ්ඩක් 17 ට වැඩිපුර තියෙනවා. ඒ කියන්නේ අපි 6 වසර ඉඳන් 10 වසර වෙනකන් විතර ඉගෙන ගත්ත ඔක්කොගෙම කම්බිනේෂන් එකක් එක්ක තියෙන පොඩි රිවිෂන් පොයින්ට්ස් තියෙනවා 17ක් විතර මේක ඇතුලේ. ඒ කියන්නේ අපේ පොත ඇතුලේ රිවිෂන් පොයින්ට්ස්. ඒ කියන්නේ අපි ඉගෙන ගත්ත පාඩම් නැවත මතක් කරගන්න. ආවර්ජනය කරගන්න අවස්ථාවන් 17ක් තියෙනවා. මම මේ කොටසේදී මේ 17ත් ඔයගලන්ට එලබරේට් කරනවා. රීඩින් ඇන්ඩ් රයිටින් මෙන්න මේ 20ක් විතර තියෙනවා රීඩින් ඇන්ඩ් රයිටින්. ඔයාලට මතක නම් මම කලින් කතා කරපු මාකින් ස්කීම් එකේ. ඒ කියන්නේ මාකින් ස්කීම් එකේ වැඩිපුරම ප්‍රශ්න තිබ්බා මේ රීඩින් ඇන්ඩ් රයිටින්. පළවෙනි පේපර් එකේ 2ක් විතර තියෙනවා. පළවෙනි පේපර් අතර 3ක් තිබ්බා. දෙවෙනි පේපර් එකේ 2ක් තියෙනවා. මේ බලන්න රීඩින් එකයි 1 2 3 4 5 පළවෙනි පේපර් එකේ විතර 2019 මේ පේපර් එකේ අපිට රීඩින් ඇන්ඩ් රයිටින් විතරක් ප්‍රශ්න 5ක් තිබිලා තියෙනවා. ඒතර අන්න ඒක නිසා තමයි අපේ ස්කූල් ටෙක්ස්ට් බුක් එකේ වැඩිපුර රීඩින් රයිටින් ටාස්ක් තියෙන්නේ.
තර මෙන්න මේවා අපි ස්කූල් ටෙක්ස්ට් බුක් එක කරනකොට අවධානය යොමු කරොත් මේ ප්‍රශ්න වලට ලකුණු ගන්න පුළුවන්. ඔයාලා හොඳට ටෙක්ස්ට් බුක් එක ඇනලයිස් කරලා බලන්න හැම පාඩමක්ම පටන් ගන්නෙ එක්ක ඩයලොග් එකකින් එතන කන්වර්සේෂන්ස් තියෙනවා, පැරග්‍රාෆ් රීඩින් තියෙනවා, රයිටින් ටාස්ක් තියෙනවා. ඒ දාලා තියෙන්නේ ඔයාලව මෙන්න මේ ස්කිල් එක ප්‍රිපෙයාර් කරන්න තමයි not only grade 11 grade 6 to 11 ස්ට්‍රක්චර් එක හදලා තියෙන හැම පාඩමකම හැම පොතකම මෙන්න මේවට ප්‍රිපෙයාර් කරනවා. අපිට ඒක ඔළුවේ තියාගෙන පුළුවන් තරම් රීඩින් කරන්න ඕනේ. ඒතර මම රිවිෂන් පොයින්ට්ස් ටික ගැන කතා කරන්න කැමතියි. මෙන්න මේ රිවිෂන් පොයින්ට්ස් 17. මොනවාද අපිට ටෙක්ස්ට් බුක් එකේ තියෙන රිවිෂන් පොයින්ට් 17. ඔයාලා පුළුවන් තරම් වෙලාවක් අරගෙන හිමීට මෙන්න මේ රිවිෂන් පොයින්ට්ස් ටික කවර් කරගන්න. දැන් කවුරු හරි දුවෙක් හරි පුතෙක් හරි ඉන්නවනම් ඔයාලගේ ස්කූල් එකේ මොනවා හරි බාධාවක් නිසා පාඩම් මිස් වෙච්ච නිසා ඉස්කෝලේ යන්න බැරුව හරි අඩුම තරමේ එක්සෑම් එකට කලින් මෙන්න මේ රිවිෂන් පොයින්ට් 17. එහෙම නැත්නම් මේ ටොපික්ස් ටික හොඳට ස්ටඩි කරගන්න මේක පේපර් එකට වැදගත් වෙනවා. ඒතර පළවෙනි එක බලන්න යුනිට් 1 එකේ අපේ තියෙන රිවිෂන් පොයින්ට් එක තමයි මේ prefix and suffixes. මේ prefixes and suffixes කියලා කියන්නේ අපේ affixes පාඩමෙන් එන කොටසක්. මේක 6 7 තියෙන එකක්. past tense එක සම්පූර්ණයෙන්ම රිවිෂන් වෙනවා යුනිට් 1 එක ඇතුලේ. ඒ past tense එක ඇතුලේ simple past, past continuous, past perfect continuous කියන ඔක්කොම ටික. එතන මෙන්න මේ දෙවෙනි එක. යුනිට් 2 එකට ගියාට පස්සේ යුනිට් 2 එකේ modal verbs category එකේ තියෙන මේ should එක, must එක අපිට රිවයිස් කරගන්න පුළුවන් වෙනවා යුනිට් 2 එකේ. ඊට අමතරව මෙන්න මේ reported speech ඉංග්‍රීසි භාෂාවේ ගොඩක් දෙනෙක් හිතාගෙන ඉන්න අමාරුයිම කියලා කියන නමුත් අමාරු නෑ. හරිම ලස්සන පාඩමක් මේ reported speech කියලා කියන්නේ. ඒක අමාරු වෙනවා නම් අමාරු වෙන්නේ මේක ඇතුලේ මේක වටේට පාඩම් ගොඩාක් තියෙනවා. හැබැයි සමහර සිසුන් සහ වැඩිහිටියන් වුණත් ඉංග්‍රීසි ඉගෙන ගද්දි ගොඩක් දෙනෙක් කියන්නේ මේ reported speech තමයි අමාරුයි කියලා. ඒක අමාරු වෙන්න හේතුව තමයි මේක තනි පාඩමක් නෙමෙයි. පාඩම් කිහිපයක එකතුවක්. ඒතර අපිට යුනිට් 2 එකේම reported speech කරගන්න පුළුවන්. ඒකේ present එක, past එක, will එක, would එකත් එක්ක යෙදෙන විදිහ. යුනිට් 3 එකේදී අපිට ප්‍රැක්ටිස් කරගන්න පුළුවන් simple past tense එක රිවයිස් කරගන්න පුළුවන් ආපහු. යුනිට් 4 එකේ මේ adverb capitalization. adverb කියලා කියන්නේ ක්‍රියා විශේෂණ. මෙන්න capitalization ඕගලන්ට මතක නම් අපි කලින් කතා කරව marking scheme එකේ capital simple වැරදිලා තියෙනවා නම් ලකුණු අඩු වෙනවා. ඒක රිවයිස් කරගන්න පුළුවන් 11 වසරේ යුනිට් 4 එකේදී ඕගලන්ට හදා ගන්න පුළුවන්. එතකොට ආයේ යුනිට් 5 එකේදී බලන්න suffixes රිවයිස් වෙනවා. මෙන්න මේ යුනිට් 1 එකේ suffixes රිවයිස් වෙනවා. යුනිට් 5 එකේ suffixes රිවයිස් වෙනවා. අපි ඉදිරියේදී වෙනමම පාඩමක් කරමු. affixes කියලා පාඩම කරමු. මේ prefixes suffixes ඔක්කොම එකතු කරලා එක පාඩමක් විදිහට මේ යුනිට් 1 and යුනිට් 5 plan එකක් හදලා අපි ඒක කරමු. මොකද ඒක ඉතාමත් වැදගත් එකක්. then යුනිට් 6 එකේදී ඔයාලට රිවයිස් කරගන්න පුළුවන් determiners. determiners ටික රිවයිස් කරගන්න පුළුවන්. the present tense එක මේ present tense යටතේ simple present tense එක, continuous එක, perfect එක සහ perfect continuous කියන ඔක්කොම ටික යුනිට් 6 එකේ රිවයිස් කරගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි. මෙන්න මේ පාඩම අත්‍තරම 6 වසර 7 වසර ඉගෙන ගන්න පාඩම. මොකද්ද මේ? masculine and feminine noun කියන එක. ස්ත්‍රී ලිංග පුරුෂ ලිංග අපි කියලා කියන්නේ. පුද්ගලයෙක්ගේ වෙන්න පුළුවන්, සතෙක්ගේ වෙන්නත් පුළුවන්. මෙන්න මේ වගේ පොඩි පාඩමකුත් තියෙනවා. මේවා ඇත්තටම ඇයි අපිට O level paper එකට ඕනේ වෙන්නේ? මේ වගේ එකක් 11 වසරේ 6 වසරේ ඉගෙන ගත්ත පාඩමක් 11 වසරේ මෙතන රිවයිස් කරන්න හේතුව මොකද්ද? මේක ඕනේ වෙන්නේ අපිට ඇත්තටම මේක ගැන ලියන්න නෙමෙයි. අපිට අර රීඩින් ප්‍රශ්න තිබ්බ මතකද? රීඩින් ප්‍රශ්න. ඒ කියන්නේ පැරග්‍රාෆ් එකක් ආටිකල් එකක් කියවනකොට ඒකේ මොනවා හරි මේ ෆෙමිනින් මැස්කියුලින් එහෙම නැත්නම් ප්‍රිෆික්සස් සෆික්සස් තිබ්බොත් ඒ මොනවාද කියලා අයිඩියා එකක් ගන්න පුළුවන් වෙන්න ඕනේ. මේවා දන්නවනම් දන්නේ නැතුනොත් තමයි වැඩේ අමාරු වෙන්නේ. හරි. අපි බලමු තව මොනවද මේ අපේ ටෙක්ස්ට් බුක් එකේ තියෙන ඊළඟ යුනිට්ස් ටික කියන එක. තව 4යි තියෙන්නේ. ඊළඟ යුනිට් 7 එකේ අපි ප්‍රැක්ටිස් කරනවා past perfect tense එක. ඒතර ටෙන්සස් chart එක ගැන හොඳ අවබෝධයක් තියෙන්න ඕන අපිට. ටෙන්සස් දැන් මේ බලන්න මේ 11 වසරේදී ටෙන්සස් ටික අපි ප්‍රැක්ටිස් කරනවා. present, past, past perfect, present tense එක, past tense එක, future tense එක ඔක්කොම ප්‍රැක්ටිස් වෙනවා. මෙන්න මෙතනදී ආයෙත් අපි ප්‍රැක්ටිස් කරන්න තියෙනවා reported speech එකේ simple past එකයි present perfect එක. මේවා ඔක්කොම lessons විදිහට අපි වෙනම කරමු. මෙන්න තව පාඩමක් තියෙනවා රිවයිස් කරගන්න පුළුවන්. ගොඩක් දෙනෙක් වරද්ද ගන්න. පාසල් ශිෂ්‍යයන් විතරක් නෙමෙයි වැඩිහිටියන් වුණත් වරද්ද ගන්න සහ පටල ගන්න පාඩම් තමයි මේ conjunctions ඊට පස්සේ prepositions. ඒතර ඒක අපිට unit 8 එකේදී ආයෙ රිවයිස් කරගන්න පුළුවන්. හරි.
ඊට අමතරව මෙන්න යුනිට් 9 එකේ තව පොඩි පාඩමක් තියෙනවා. පුංචි පන්ති වල ඉගෙන ගත්ත පාඩම. මොකද්ද මේ? adults and young animals. දැන් ඔයාලා බලයි මොකද මේ adults and young animals? දැන් උදාහරණයක් විදිහට කවුරු හරි lion කියන්නේ සිංහයා. සිංහයා ගෑනු සතා. සිංහයාගේ පැටියා. ඒ ටික අපි දන්න ගන්න ඕනේ. මෙන්න ඉන්නවා මේ ටික අපි දැනගත්තේ නැතුනොත් එහෙම වැඩේ අමාරු වෙනවා. සතර ඕක ඕගලන්ට දාලා තියෙන්නේ මේ පාඩමේදී මේවා ගැනත් දැනගන්න ඕනේ. ඒතර ලයන්ගේ ගෑනු සතා එහෙම නැත්නම් ෆීමේල් version එක lioness. දැන් මෙතන කතා කරන්නේ adults and young. මේ දෙන්න තමයි. අපි කලින් කතා කරා feminine and masculine. එතකොට lioness, cub මේ දේවල් දැනගත්තේ නැතුනොත් එimhe රීඩින් කරන්න බෑ. සමහර ලාවට අපි පැරග්‍රාෆ් ෆිල් කරන්නේ නේ වගේ මේවා බ්ලැන්ක්ස් ඉදිරි තියෙන්න පුළුවන්. මේ පැරග්‍රාෆ් ෆිලින් ක්වෙස්චන්ස් වලදී බ්ලැන්ක්ස් වලට මේ වගේ තේරුම දන්නේ නැත්නම් ඒ ලකුණු ගන්න බැරි වෙනවා. ඊට අමතරව අපිට තව යුනිට් එකක් තියෙනවා. මෙන්න මේක. යුනිට් 9 එකේදී will, would, may, might, could වගේ modal verbs වල ඉතිරි කොටස අපිට ආයෙ රිවයිස් කරගන්න පුළුවන්. අවසාන යුනිට් එක ඔයගලන්ට තියෙනවා යුනිට් 10 එක. යුනිට් 10 එකේදී අපි කතා කරන්නේ future tense එක. ඒකෙත් future simple එක, future continuous එක, future perfect එක, future perfect continuous එක සහ මෙන්න මේ be going to කියන pattern එක අපි රිවයිස් කරනවා. ඒතර 11 වසර ඇතුළේදී 11 වසර පොතේ ඕගොල්ලන්ට පාඩම් ඉගෙන ගන්න අතරේ අපි පොඩි කාලේ ඉඳන් ඉගෙන ගත්ත හැම පාඩමකම kind of summary එකක් මේ revision point වලින් අපිට ඉගෙන ගන්න පුළුවන්. ඒතර මෙන්න මේක තමයි 11 වසරේ අපේ තියෙන paper එකට prepare වෙන book එකේ නැත්නම් අපේ unit text book එකේ structure එක. ඒතර මම හිතනවා දැන් ඕගොල්ලන්ට හැමෝටම මේක ගැන හොඳ අවබෝධයක් ඇති කියලා. පළවෙනිම දේ මේ ටික බලන්න. ඊට අමතරව තව ඕගොල්ලෝ ටෙක්ස්ට් බුක් එක අරන් බැලුවොත් ඔය කම්පිටන්සි ලෙවල් බ්‍රේක් කරපු වෙනම කොටසක් තියෙනවා. මම ඒ කොටස එලබරේට් කරේ නෑ. ඒක ගොඩක් වෙලාවට ස්කූල් එකේ ඕගොල්ලන්ගේ ටීචර්ස්ලාත් එක්ක දන්නවා. ඒගොල්ලෝගේ ටීචර්ස් ගයිඩ් එකේ මේක කොටස තියෙනවා. ඒතර ඒ අනුව ඔයාලගේ ඉංග්‍රීසි විෂය භාර ගුරුතුමා හෝ ගුරුතුමිය ඒ අධ්‍යයන කටයුතු කරනවා. හැබැයි අපි දැනගන්න ඕනේ මොනවාද මේ පාඩම්? අඩුම තරමේ මොකද 11 වසර කියලා කියන්නේ ටිකක් ලොකු පන්තියක් දැන්. අපිට පුළුවන් වෙන්න ඕන අපි ඉගෙන ගන්න විෂය සහ ඒක ඇතුලේ තියෙන මොනවද කියන අර big picture එක. ඔයාලට මතක නම් මම පටන් ගත්තේ මේ පාඩම. අද පාඩම පටන් ගත්තේ begin with the end in mind. paper එකේ මොකක්ද තියෙන්නේ? marking scheme එකේ මොනවද තියෙන්නේ? text book එකේ මොනවද තියෙන්නේ? මෙන්න මේ සමස්තය දකින්න පුළුවන් නම් overall structure එක ඔයගලන්ට තේරුම් ගන්න පුළුවන් නම් මේ වැඩේ කරදා ගන්න පුළුවන්. අපි ඊට පස්සේ මේවා ඉගෙන ගන්න ඉන්ඩිවිඩුවල් යුනිට් විදිහට තමයි. මේ යුනිට් විදිහට තනි තනියෙන් ඉගෙන ගත්තා වුණාට මේ ඔක්කොම එකතු වෙලා කම්බයින් වෙලා තමයි පේපර් එකට එන්නේ. එතකොට මෙන්න මේ දේවල් මේ කැපිටලයිසේෂන් වගේ අපි කතා කරපු දේවල් මේ ටෙන්සස් වගේ දේවල් ඔක්කොම පේපර් එකේ තියෙනවා. ඒතර පේපර් එකේ අපිට එන්නේ නැහැ කැපිටලයිසේෂන් ප්‍රශ්නයක් කියලා. ඒක තියෙන්නේ තව එකක් ඇතුලේ. ඒතර අපි මේ කොටස දන්නවා නම් මේ කොටස හොඳට වැඩේ කරගන්න පුළුවන් නම් පේපර් එක ගොඩ දාගන්න පුළුවන්. ඒ අතරේ ප්‍රැක්ටිස් කරන්න ඕනේ. කියමනක් තියෙනවා practice makes man perfect කියලා. but ඒක correct වෙන්න ඕනේ according to my personal point of view. correct practice makes man perfect. අපි කොච්චර ප්‍රැක්ටිස් කරත් වැඩක් නැහැ වැරදි දේ නම් ප්‍රැක්ටිස් කරන්න. ඉතින් අද කොටසෙන් අපි ඒකත් එක්ක අවසානට එනවා. this is the end of lesson 1. අපි මේ කොටසෙන් අද පාඩම නවත්වනවා. ඉදිරි සතියේදී අපි කතා කරමු කොහොමද ඕගොල්ලන්ගේ ටෙක්ස්ට් බුක් එකේ පළවෙනි පාඩමේ පළවෙනි යුනිට් එක පටන් ගන්න කියන එක. එහෙනම් මේ කොටසත් එක්ක අපි අදට පාඩම මෙතනින් නවත්වනවා. ඉදිරි සතියේදී හම්බෙලා ටෙක්ස්ට් බුක් එකේ පළවෙනි පාඩම සහ ඒකේ ඉදිරි කොටස අපි ඉදිරියට කරගෙන යනවා.